right පුතේ මේ බලන්නකෝ OP රේඛාව මෙන්න මේ ඕලක්ෂය වටා මෙන්න මේ විදිහට කැරකෙනවා භ්‍රමණය වෙනවා භ්‍රමණය වෙලා පුතේ මෙන්න මේ විදිහට අලුත් පිහිටීමකට එනවා අපි මෙතන ගමුකෝ P dash කියලා OP කියන රේඛාව ඕලක්ෂය වටා භ්‍රමණය වෙලා අලුත් පිහිටීමකට එනවා අන්න එහෙම ආපුවම මෙන්න මේකට තමයි අපි කියන්නේ කෝණයක් කියලා මේක බබෝ කෝණයක් එතකොට P O P dash මෙන්න මේකට තමයි කෝණය කියලා කියන්නේ හරි ඊට පස්සේ පුතේ මේ බලන්නකෝ මෙන්න මේ විදියට කෝණයක් මනින්න ප්‍රධාන වශයෙන් ඒකක දෙකක් භාවිතා කරනවා පළවෙනි එක තමයි අංශක දෙවෙනි එක තමයි රේඩියනය අලුත් නමක් පළවෙනි එක කෝණයක් මැනීම සඳහා භාවිතා කරන ඒකක දෙකයි පළවෙනි එක අංශක නැත්නම් අංශකය දෙවෙනි එක රේඩියනය හරි මේ අංශකය ගැන පුතාලා දන්නවා මට කියන්න බලන්න බබෝ අංශකයක් කියලා කියන්නේ මොකක්ද මොකේද අංශකයක් කියන්නේ වැඩි වාත කරන්න තු කියලා දෙන්නම්කෝ අංශකයක් කියන්නේ බබෝ මෙන්න මේ OP රේඛාව ඕලක්ෂය වටා කෙලින්ම අංශක 360ක් භ්‍රමණය වුණාම ඕලක්ෂය වටා අංශක 360ක් භ්‍රමණය වුණාම ඒ කියන්නේ මේව සම්පූර්ණ වටයක් භ්‍රමණය වුණාම නැවත කියනවා OP රේඛාව ඕලක්ෂය වටා සම්පූර්ණ වටයක් භ්‍රමණය වුණාම අන්නේ සමස්ත වටය කොටස් 360කට බෙදුවොත් ආන්නේ 360න් එක කොටසකට තමයි අංශකයක් කියන්නේ නැවත කියනවා OP රේඛාව ඕලක්ෂය වටා සම්පූර්ණ වටයක් භ්‍රමණය වුණාම වටයක් භ්‍රමණය වෙන්න ඕනේ අන වටයක් භ්‍රමණය වුණාම අපි මේ සම්පූර්ණ වටයම කොටස් 360කට බෙදුවොත් අනේ 360න් එක කොටසකට තමයි අංශකයක් කියන්නේ එහෙනම් පුතේ මට කියන්නේ මේ ලක්ෂ්‍ය වටා කොටස් 360යි අංශකත් කීයද බබෝ 360යි ඒ කියන්නේ සම්පූර්ණ වටයක් කියන්නේ අංශක 360යි එහෙනම් වට භාගයක් කීයද නවුවොත් 180යි අංශක 180 අංශක කියන්න වට කාලම් අංශක 90යි අන්නේ විදිහට තමයි එන්නේ right ලියා ගන්නකො මෙහෙම ලියන්න බබෝ කොණ මැනීම කියලා ලිව්ව නේද පුතාලා දැන් ඒකේ යටතේ යටින් ලියන්න OP සරල රේඛාව OP සරල රේඛාව OP සරල රේඛාව ඕලක්ෂය වටා භ්‍රමණය වීමෙන් ඕලක්ෂය වටා භ්‍රමණය වීමෙන් OP dash නමැති නව පිහිටීමකට පැමිණෙන්නේ ගනිමු නව පිහිටීමකට පැමිණෙන්නේ ගනිමු
එවිට POP dash POP dash කෝණය සෑදේ. එවිට POP dash කෝණය සෑදේ. කෝණ යටින් ලියන්න පුතේ. යටින් ලියන්න. කෝණ මැනීම සඳහා අංශකය සහ අලුත් වචනයක් රේඩියනය අංශකය සහ රේඩියනය යනාදී වශයෙන් ඒකක දෙකක් භාවිතා කෙරේ. මේක ඇද ගන්න බබු ඉක්මනට. සමිතවන් කියනවා පැහැදිලි නේද බබෝ? ඔව් සර් පැහැදිලි. හරි. අද දවස් මාර වැදගත් ත්‍රිකෝණමිති ආරම්භය අමුතු ඒවා ඔබට අහුවෙයි. ලස්සනට අහගෙන ඉන්න. right යටින් ලියන්න උපමාතෘකාව අංශකය කියලා. ලේනාංශකය. ඒ යටදී ලියන්න පුතේ OP රේඛාව ඕලක්ෂය වටා OP රේඛාව ඕලක්ෂය වටා සම්පූර්ණ වටයක් භ්‍රමණය වීමෙන් සෑදෙන කෝණය කොටස් 360කට බෙදූ විට ඒ කියන්නේ සම්පූර්ණ වටයක් ගියාම ඒ වටයම කොටස් 360කට බෙදෙනවා. 360කට බෙදූ විට ඉන්න කෝණයක් නැත්නම් ඉන් එක් කොටසක් කියලා දාගන්න පුතේ. ඉන් එක් කොටසක් අංශකය ලෙස හැඳින්වේ. යටින් ලියන්න මේ අනුව මේ අනුව සම්පූර්ණ වටයක් භ්‍රමණය වීමෙන් සෑදෙන කෝණය අංශක 360ක්ද සෑදෙන කෝණය
अंशक 360ක්ද ආපහු යටින් ලියන දරුවක් දාලා වට භාගයක් භ්‍රමණය වීමෙන් වට භාගයක් භ්‍රමණය වීමෙන් වට භාගයක් භ්‍රමණය වීමෙන් වට භාගයක් භ්‍රමණය වීමෙන් සෑදෙන කෝණය වට භාගයක් භ්‍රමණය වීමෙන් සෑදෙන කෝණය अंशක 180ක්ද වට කාලක් යටින් ආපහු දරුවක් දාලා ලියන්න බබෝ වට කාලක් භ්‍රමණය වීමෙන් සෑදෙන කෝණය अंश 90ක්ද වේ හරිම තෙලිවද ලිවද බබෝ නවත් පුතා හරිද ලිවද ලිව්වා සර්. මොකද අන්තිමට ලිව්වේ अंश 90ක් වේ කියලාද ඔව්. right යටි ලියන මේ විදිහට මේ බලන්නකෝ බබෝ ඔයාලට මම උගන්ලා තියෙනවා මීට කලින් अंशක එකක් කියලා කියන්නේ කලං කීයද ළමයි 60ක්. කලං 60යි. ඔබ දානවා अंशක එකක් කියන්නේ කලං 60යි. ඊට පස්සේ මට කියන්න කලා එකකුත් තවදුරටත් කොටස් 60කට බෙදෙනවා. එතකොට පුතේ ඒකට කියන්නේ මොකක්ද කියලාද? විකලා. අන්න හරි. එහෙනම් කලා එකක් කියන්නේ විකලා 60යි. ලියන්න මේ විදිහට. ලියන්න පුතේ. දැන් अंशක එකකට වඩා කුඩා කෝණ अंशක එකකට වඩා කුඩා කෝණ මැනීම සඳහා अंशක එකකට වඩා කුඩා කෝණ මැනීම සඳහා කලා සහ විකලා යන ඒකක භාවිතා කරමු. right බබෝ මේ ටික ලියා ගන්න ලස්සනට ලියා ගන්න. යරිලියන මේ හැර බබෝ මේ හැර දශම භාවිතයෙන්ද
අංශකයට වඩා කුඩා කෝණ දැක්විය හැකිය. අංශකයට වඩා කුඩා කෝණ දැක්විය හැකිය. අංශකයට වඩා කුඩා කෝණ දැක්විය හැකිය. right මේ බලන්නකො පුතේ අපි ගමු මෙහෙම අංශක 12යි කලා 45 හරි මට මේක දශමයක් විදියට ඕනේ ලියලා තුස්සන්න බලන්න අංශක වලින් විතරක් දශමයක් ලෙස ඕනේ උදේ කියන්න බබෝ කීය දෙන්නේ ගත්ත බබාලා තුස්සන් right නවෝත් භාග්‍ය ගත්තා මරු අනිත් බබාලා right නවෝත් පුතාට කීයද මේ අංශක 12.75 right මරුනේ very good අනිත් බබාලාට ආවේ නැද්ද සමිත නෑ සර් මේවනේ බබෝ මේ අංශක 12යි ඊට පස්සේ බබෝ මෙතන 45 තියෙනවනේ 45 කියන්නේ කීයෙන් 45ද 60න් 45 නේ අය අංශකයක් කියලා කියන්නේ කලා 60ක් නේ එහෙනම් මේ තියෙන්නේ 60න් 45යි තේරුණාද බබෝ අංශක 12යි 60න් 45යි අන්න 60න් 45 කියන්නේ 45 60න් බෙදන්න කෙලිම 15න් කපන්න පුළුවන් නේ 15 සරක් 3යි 15 සරක් 4යි 3 4න් බෙදන්න 4න් 3යි කියන්නේ කීයද බබෝ 0.75යි නේද ඉක්මනට කියන්නේ එතකොට බබෝ මෙතන ඔව් සර් 12.75යි අංශක සමිත හරි නේද හරි සර් හරි right very good හරි 12.75යි right ලියන්න උපමාන චුකාම රේඩියනය ලියන්න රේඩියනය right කවුද මට මෙතන ඉන්නවනේ ඉගෙන ගත්ත බබේ ඒ බබාගෙන් අදහසක් වුණා රේඩියනේ කියලා කියන්නේ මොකද්ද බබෝ පසින්දු මදුසිත අපිට අදහසක් දෙන්න රේඩියනේ යන කුමක්ද එන කතාන්දරේ පා රේඩියනේ කියන්නේ මොකක්ද අදහසක් තිබේ නම් පොඩ්ඩක් මම මැසේජ් එකක් දාන්න හැකි ඉක්මනින් අනිත් බබාලා නම් වදන්නේ ෆිසික්ස් වලට ඉගෙනනවද බබාලට ඔව් සර් ඉගෙනනවා එනම් මරුනේ ආයෙත් සමිත පුතා කියන රේඩියනී කියලා කියන්නේ මොකක්ද වෘත්තයේ අරයට සමාන ඡාපතිකක් මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය මරු නියමයි අනිත් බබාලට ඉගෙනුවේ නැද්ද ෆිසික්ස් වලට ඉගෙනුවා right අන්න හරි මේ බලන්න වෘත්තයක් ගත්තොත් වෘත්තයක මෙන්න අරයට සමාන
ශාප දිගක් ගන්නවා මෙන්න මෙහෙම. මෙතන R නම් මෙතනක් ගන්නවා R. වෘත්තයක අරයට සමාන ඡාප දිගක් මගින් අන්න කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණයට තමයි රේඩියනය කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතන R නම් ඊට සමාන අරයට සමාන ඡාප දිගක් තියෙනවා. අන්නේ ඡාප දිගට මේ ඡාප දිග R නේ අන්න එයා මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය මෙන්න මේ කෝණය ආන්නයකට තමයි රේඩියන් එක කියන්නේ. තේරුණා නේද පසිදු රන්සික බබා පැහැදිලිද? ආයි කියනකොට ඒක ඇහුන්නේ මේ බලන්න වෘත්තයක අරේ තියෙනවනේ එහෙම නේද බබෝ? ඔව් පසිදු අරයට සමාන ඡාප දිගක් ගන්න. මේක R නම් ඒ දිගට සමාන ඡාප දිග මගින් කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණය මෙන්න මේ කෝණය සරලව දැන් ඔබ හිතන්නකෝ මෙතන OP කියලා OP නම් මෙතන PP dash කියමුකෝ අරයට සමාන ඡාප දිග අනේ ඡාප දිග මගින් කේන්ද්‍රයේ හදන ආපාදනය කරන කෝණය මේකනේ ආන POP dash නේ ආන්‍යයට තමයි POP dash ට තමයි රේඩියන එක කියන්නේ. පසින්දු හරිද බබෝ? හරි සර් හා කවුද සමිත බබා රේඩියන සංකේතවත් කරන්නේ මොකෙන්ද? ආර්ය මොකා? නෑ මොකද ඇහුවේ මේ සංකේතත් කරන්නේ මොකෙන්ද කියන්නේ? yes රේඩියන එක කොහොමද අපි සංකේත වලින් ලියන්නේ? එහෙම දන්නේ? 1C මෙතන C රේඩියන එකක් කියලා කියන්නේ 1C. මේක සාමාන්‍යයෙන් C කියලා කිව්වට phi සම්බන්ධ කරගනිද්දී C log වෙනවා. C අයින් වෙනවා. සාමාන්‍යයෙන් රේඩියනයක් සංකේතවත් කරන්නේ C අකුරෙන්. එක බල C. රේඩියන පායි නම් පහ බල C. නමුත් ඉස්සරහට අපි සම්බන්ධ කරගන්නවා phi. phi සම්බන්ධ කරගනිද්දී මේක log වෙනවා. එකයින් වෙනවා. චුටි බබාලට පැහැදිලිද? ඔව් සර් right. ඔව් සර්. එහෙනම් දැන් මට කියන්න කවුද නිගේෂණ අදුව රේඩියනයක් කියන්නේ මොකක්ද? වෘත්තයක අරයට සමාන ඡාප දිගක් මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. ෆිසික්ස් කරේද කරාද? ඔව් සර්. right. කොබලන් ෆිසික්ස් වලට මේක ඉගෙනගෙන තියෙන බබාලා තුස්සන් රේඩියන සම්බන්ධ ඒවා. සමිත නිකේෂණ නිශාන්ති රවිෂ්ක සේරම ඉගෙනගෙන දිනවනේ. එක්කෙනා ඉතින් ඉගෙනන්නේ නැත්තේ. හරි ෂෝ. හරි මරු. දැන් ඔන්න ඔය පස් දෙනාගෙන් අහනවා මම ඉස්සරහට යන්න හදන්නේ. ඔබලාට සමිත මට කියන්න රේඩියන සහ අංශක අතර පරිවර්තන කරද්දී සම්බන්ධයක් ඉගෙනනවද? සමිත බබා ඒ කියන්නේ සර් 5 වෙදීම 180 රේඩියන් ඒකද? ඒක ආවේ කොහොමද? එහෙම දන්නවද? ඒක ආපු හැටි නෑ ඉගෙනුවද? ආපු හැටි ඉගෙනුවද? ඔව් කොහොමද ආවේ මට නිකන් පැහැදිලි කරන්න බලන්න. කොහොමද දැනුවත්ද කියලා බලන්න.
පොත්පත් බලන්න බෑ. අංශක එතකොට වෘත්තයේ ඔය කේන්ද්‍රය වටා තියෙන සම්පූර්ණ කෝණේ අංශ 360යි 360යි ඒක ඔතන මේ මොකද්ද කවන්නේ උත්සාහ කරන හොඳයි. අපිට කියන්න බලන්න මේ මම ඔයාලා දන්නවද කියලා අහන්න ඔබ අපහසුතාවයටපත් කරනවා නෙවෙයි හොඳේ. මට භාෂාව දැනගන්න ඔබ මට වැඩි කොහොම හරි ඉගෙනගෙන තියනවාද කියලා බලන්න. right. නිකේෂලා දුව කියන්න බලන්න. අංශක සහ රේඩියන් අතර සම්බන්ධය ලබා ගැනීමේදී ලබා ගත්තානේ ඒක කොහොමද ආවේ කියලා කියන්න බලන්න. එහෙම දන්නවද බබෝ? කතා කරන්නේ නේ. කොනිකේෂලා දුව නැද්ද? සර් ඇහෙන්නේ කිව් එක. මම ඇහුවේ රේඩියන සහ අංශක අතර පරිවර්තන කරද්දී සම්බන්ධයක් ගත්තා නේද? ඔව්. ඒ සම්බන්ධය ආවේ කොහොමද කියලා දන්නවද? ඒක මතක නැහැ. ආයික මතක නැහැ. හොඳයි. right. තවත් ඉස්සුවා නිෂාදි මැඩම්. නිෂාදි සෙව්මිනි. ඔව් සර්. ඔය එහෙම සම්බන්ධයක් ඉගෙනනවා නේද? ඔබට මතකද මේ සම්බන්ධය ආපු විදිහ? ඒක කියන්න තේරෙන්නේ. කියන්න තේරෙන්නේ කවන්නේ. හරි තව කාටද කියන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න බබු. කවන්නේ. මං කියලා දෙන්නම්කෝ. දැන් ලියා ගන්නකො රේඩියනේ කියලා. මෙන්න ලියන්න. ලියන්න යටින් වෘත්තයක අරයට සමාන වෘත්තයක අරයට සමාන ශාප දිගක් මගින් වෘත්තයක අරයට සමාන ශාප දිගක් මගින් කේන්ද්‍රයේ ආපහතනය කරන කෝණය කේන්ද්‍රයේ ආපහතනය කරන කෝණය රේඩියනේ ලෙස හඳුන්වමු. රේඩියනේ ලෙස හඳුන්වමු. right මේක ඇඳ ගන්න බබෝ. ලියන රේඩියන එක සමානයි PO P' කෝණය එකයි C සමානයි PO P' කෝණය. ඉක්මනට ඇඳ ගන්න. right ඉවරද ළමයි? සමිත පුතා ඉවරද? ඉවරයි සර්. right සමිත පුතා මතක් වුණාද අර වැඩි එන විදිය මතක් වුණාද? අමාරුද කියන්න?
නෑ සර් පැහැදිලි කරන්න ඉච්චර දෙන්නේ. පැහැදිලි. ඔන්න දැන් මං කියලා දෙනවා. හැබැයි මං කියලා දුන්නාට පස්සේ මට පැහැදිලි කරන්න ඕනේ ඈ. හරිද සමිතේ? ආ සර්. ඔන්න ආගන්න. අන්න බලන්න භාගයට උගන්වන්නේ මං දන්න එක සුපිරියටම කියලා දෙනවා. හොඳට අහගන්න. එතකොට ඔබට පුළුවන් වෙනවා. මේ බලන්නකෝ බබ්බෝ. ඔන්න මේක මගනවා. මේ බලන්න. දැන් අපි සලකනවා පුතේ ඔන්න හොඳට අහගෙන ඉන්න. අපි සලකනවා අරය ආර්වන වෘත්තයක්. අරය ආර්වන වෘත්තයක්. ඊට පස්සේ පුතේ රේඩියනයේ අර්ථ දැක්වීමට අනුව දැන් ඔයාලට මම රේඩියනයක් කියන්නේ මොකක්ද කියලා කිව්වනේ. රේඩියනයක් කියන්නේ අරයට සමාන ඡාප දිගක් මගින් කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණය තමයි රේඩියනයක් කියන්නේ. අරයට සමාන ඡාප දිගක් මගින් කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණය තමයි රේඩියනයක් කියලා කියන්නේ. දැන් ඔන්න අහගන්න. දරුවෝ අරය ආරවන වෘත්තයක් සලකනවා. එම සලකපුවම හොඳට අහගන්න රේඩියනයේ අර්ථ දැක්වීමට අනුව මොකේට අනුවද බබෝ? රේඩියනයේ කියන්නකෝ බබාලා. අර්ථ දැක්වීමට අනුව රේඩියන එකක කෝණයක් අනන්තට අහගන්න. රේඩියන එකක කෝණයක් ආපාදනය කරන ඡාප දිග කොච්චරද? දැන් නයත් උත්තර. රේඩියන එකක කෝණයක් ආපාදනය කරන ඡාප දිග කොපමණද? රේඩියන එකක් ආපාදනය කරන ඡාප දිග කොච්චරද? ඉතින් අර අර්ථ දැක්වීමම තමයි. කොච්චරද බබෝ? සිඩ්නි ආකර්ෂණදුව කියන්නේ අනේ බබෝ මයික් එක ඔන් කරලා අපිට සහයෝගී දක්වන්න නැත්නම් අප්සෙට් යනවා. සිග්නල් දුවට ඇහෙනවද මං කියන එක? නිෂාදිදුව ඔව් සර්. මං අහන එකට උත්තරයක් දෙන්න. රේඩියනයේ අර්ථ දැක්වීමට අනුව රේඩියන එකක කෝණයක් ආපාදනය කරන ඡාප දිග කොච්චරද? නිෂාදිදුව කියන්නේ ලේසි ප්‍රශ්නයක් නෙවෙයි. රේඩියන එකක කෝණයක් ආපාදනය කරන ඡාප කොටසේ දිග කොච්චරද ළමයි? නවෝද්භාගය කොච්චරද? ඉම්පලා දිග මොකක්? අරයට සමාන දිග. ඔව්. සමිත පුතා මොකක්ද උත්තරේ? අරයට සමාන දිග. R රේඩියන එකක කෝණයක් ආපාදනය කරන ඡාප කොටසේ දිග. ඉතින් මේකට සමාන දුරක් නේ බබෝ R නේ. එතකොට එන්නේ රේඩියන එකක් වෙද්දී හරි රේඩියන එකක කෝණයක් ආපාදනය කරන ඡාප කොටසේ දිග. එහෙමනම් ඔය බලන්න ඊළඟට අපි ගන්නවා පුතේ මෙන්න මේ සම්පූර්ණ වටේ අංශක 360යි නේ. අන්නේ අංශක 360 ඇතුලේ රේඩියන θ තියෙනවා කියලා ගන්නවා. අංශක 360 ඇතුලේ රේඩියන θ තියෙනවා කියලා ගන්නවා. අංශක 360 ඇතුලේ
රේඩියන θ එක මතක තියාගන්න එහෙනම් මට කියන්න රේඩියන θ කෝණයක් ආපාදනය කරන ඡාප කොටසේ දිග කීයද බබෝ එකක් නම් r එහෙනම් θ නම් ඡාප කොටසේ දිග කොච්චරද බබෝ r θ රේඩියන එකක් ආපාදනය කරන ඡාප කොටසේ දිග r එහෙනම් රේඩියන θ ආපාදනය කරන ඡාප කොටසේ දිග r θ හරිනේ එකක් r වුණොත් 360 ඇතුලේ අංශක 360 ඇතුලේ මේ වගේ කෝණ θ ප්‍රමාණයක් තියෙනවා. එහෙම කියලා ගත්තොත් ඒ 360 ඇතුලේ රේඩියන θ තියෙනවානේ. අන්න එක කෝණයක් කියන්නේ රේඩියන එකක් ආපාදනය කරද්දී ඡාප කොටසේ දිග r. රේඩියන එකයි නම් r. දැන් මේක ඇතුලේ තියෙනවා රේඩියන θ. එහෙනම් එකක් r නම් θ ගණන් කියලා කියන්නේ r θ. එහෙනම් 360 ඇතුලේ රේඩියන θ තියෙනවා සම්පූර්ණ වටේ දිග r θ. සම්පූර්ණ වටේ දිග r θ. ඔබ දන්නවා පුතේ වෘත්තයක වටේ දිග 2πr ආන්‍ය සමානයි r θ. එතකොට මෙන්න මෙතන r කැපෙනවා. අන්න රේඩියන θ කියලා කියන්නේ 2π. අන්න බලන්න එනවා පුතේ රේඩියන θ කියලා කියන්නේ 2π. රේඩියන θ කියන්නේ 2π. ආන්න මේ රේඩියන θ ඇතුලේ අංශක තියෙනවා 360. ආන්න සමානයි 360යි. මේන්න බබෝ සම්බන්ධය. එන අවසානයේ බලන්න 2π සමානයි θ සමානයි 360යි. ආන්න 360 මේන්න 2π 2π කියලා කියන්නේ අවසානයේ 360යි. මෙන්න සම්බන්ධතාවය අංශක මෙහි තියෙනවා රේඩියන 2π මෙතන තියෙනවා. සමිත පැහැදිලිද? ඔව් සර්. පොඩ්ඩක් පැහැදිලි උනේ. හොඳටම තේරුණාද? තේරුණා සර්. මේ සූත්‍රයේ ආවිදිය පැහැදිලි නේද? ඔව් සර්. තේරුණා යා තුස්සන බලන හොඳටම තේරුණා. බාගෙට තේරිලා ඉස්සරහට යන්න එපා. තියෙනවා නම් ප්‍රශ්නයක් අහන්න බබෝ. දැන් අපිට ඕගන්නදී ඔබට වගේ බාගෙට තේරුනේ. ඉස්සරහට යන්න තේරෙනවා නම් හොඳටම අත උස්සන්න. ආකර්ෂා නවෝද්භාග්‍ය ආකර්ෂා දුව සිග්මි අප්සෙට්ද සිග්මි දුව ප්‍රතිචාර දක්වන්න මැසේජ් එකක් හරියවන්න අවුල්ද හොඳයි රයිට් එහෙනම් මොන බලන්න සම්බන්ධතා ටික මම මෙහෙ ලියනවා 360ක් කියලා කියන්නේ බබෝ කීයද 360ක් ළමයි අවුලක් නෑ සර් අවුලක් නැහැ කියන්නේ තේරෙන්නේ නැද්ද සිග්මි 360 කියන්නේ 2π එහෙනම් මේක දෙපසම දෙකෙන් බෙදන්න 180ක් කියන්නේ 5 අන්න මෙතනින් ඔබට සම්බන්ධතාවයක් එනවා බබෝ අංශක 180 රේඩියන 5 හරි මේ විශේෂ අවස්ථා අංශක අණුව දෙපසම දෙකෙන් බෙදන්න 5 බෙදීම 2යි ඊළඟ මේක 3ෙන් බෙදන්න 180 3ෙන් බෙදුවාම 60යි මේක 3ෙන් බෙදන්න 5 බෙදීම 3යි ඊළඟ මේක 4ෙන් බෙදන්න බබෝ 45යි 5 බෙදීම 4යි හරි ඊට පස්සේ බබෝ මේක 6ෙන් බෙදන්න 30යි අංශක
එහෙනම් මේක 5 බෙදීම 6යි. ඔන්න විශේෂ සම්බන්ධතා කීපයක්. මෙන්න මේ සම්බන්ධතාවය හරි වැදගත්. අංශක 180ක් කියන්නේ 5 නම් අංශක එකක් කියන්නේ කොච්චරද බබෝ? මට කියන්න පසිදු රන්සික අංශක 180ක් 5 නම් අංශක එකක් කියන්නේ රේඩියන 5 බෙදීම 180. අන්න හරි. අංශක එකක් රේඩියන 5 බෙදීම 180යි. එහෙනම් මතක තියාගන්න දරුවෝ අංශක රේඩියන කරන්න අංශක වලින් දීලා තියෙන එක රේඩියන කරන්න 5 බෙදීම 180ෙන් වැඩි කරන්න. මේ බලන්න අංශක එකක් මෙච්චරයි නම් අංශක 10ක් හොයන්නේ කොහොමද? 5 බෙදීම 180 වැඩි කරනවා 10ෙන්. හරි? ඒ වගේම තමයි බබු ආපස්සට ගන්න. රේඩියන 5 කියන්නේ 180 නම් සමිත කියන්නේ රේඩියන එකක් හොයන්නේ කොහොමද එහෙනම්? 180 බෙදීම 5. 180 බෙදීම 5. එහෙනම් සමිතම කියන්නේ රේඩියන අංශක කරන්න මොකද කරන්නේ? සමිත ඇහෙනවද? බෙදනවා. රේඩියන 5 කරන්න මොකද කරන්නේ? බෙදනවා. නෑ 180 බෙදීම 5 ගෙන් වැඩි කරනවා. තේරුණාද? ඔව් සර්. ආපස්සට කියන්නේ බබෝ රේඩියන 5 කියන්නේ මට ඉඳ නැති නිසා මම පස්සේ ලියන්නම්කෝ. මේක පැහැදිලි නේද? තේරුණා තුස්සන්න මේක? ශනික ප්‍රතිචාර අවශ්‍යයි. right. තේරෙන්නේ නැත්නම් ළඟදිම ඉරිද දවසක හම්බෙනවනේ එදාට අහන්නකෝ. ලබන ඉරිදා නෙමෙයි ඊළඟ ඉරිදා හම්බෙනවා. right. ලියන්න මේ විදිහට බබෝ. ලියන්න. අරය ආරු වෘත්තයක් සලකමු. අරය ආරු වෘත්තයක් සලකමු. ලියන රේඩියනී අර්ථ දැක්වීමට අනුව වෙන පෑනකින් ලියන්න. මෙන්න මේක ලියන්න බබෝ. යට රූලෙන් ලියන්න. රේඩියන එකක කෝණයක් ආපාතනය කරන ඡාප කොටසේ දිග. ඒ විදිහටම ලියන්න. මේ මං වගේ කෙටියෙන් ලියන්න එපා. ලියන්න. රේඩියන එකක කෝණයක් ආපාතනය කරන ඡාප කොටසේ දිග. රේඩියන එකක් ආපාතනය කරන ඡාප කොටසේ දිග සමානයි r. මෙතන රේඩියන එකයි අන්න රේඩියන එකයි රේඩියන එකක කෝණයක් ආපාදනය කරන ඡාප කොටසේ දිග r. ඊට පස්සේ යටින් ලියන්න බබෝ මෙන්න මේ විදිහට සම්පූර්ණ වටයක් තුල මේක ලියන්න එපා. ලියන පෑනෙන් දැන් මේක වෙන පෑනකින් ලියන්න කිව්වේ දැන් ලියන පෑනෙන් ලියන්න. සම්පූර්ණ වටයක් තුල
සම්පූර්ණ මොකද්ද රන්සික බබු එව්වේ පැය 1:30යි කියලා අද පන්තියේද ඔයාලා chat කරනවද private ලියන්නකෝ අනේ මොකද්ද පුතේ මම කිව්වේ කවුරුරි බබේ සම්පූර්ණ වටයක් තුල කියලා කිව්වේද? සම්පූර්ණ වටයක් අංශක 300ට ගැන කිව්වද? සම්පූර්ණ වටයක් තුල වරන්න තුල දාන්න එනම් අංශක 360ක අංශක 360ක කෝණයක අංශක 360ක කෝණයක ඇති රේඩියන ගණන θ නම් ඇති රේඩියන ගණන θ නම් ඊට පස්සේ අර කලින් ලියපු පෑනෙන් ලියන්න රේඩියන θ කෝණය ආපාදනය කරන ඡාප කොටසේ දිග රේඩියන θ කෝණය ආපාදනය කරන ඡාප කොටසේ දිග සමානයි r θ ඊට පස්සේ බබෝ මෙන්න මේක ලියා ගන්න රූපය ඇදලා මේක ලියා ගන්න ලියලා නවත්තන්න රූපය ඇඳා මේක ලිව්වා යටින් ඕනනම් ලියන්න 25 සමානයි θ සමානයි 360යි රූපය ඇඳා සම්පූර්ණ වටේ දිග r θ කියලා දැම්ම ආයි රූපයක් අදින්න right මේක දාලා නවත්තන්න right පුතේ මේක ඇදලා මේක ලිව්වා right ඊට පස්සේ ලියන්න මේ විදිහට හරිනේ ඊට පස්සේ ලියන්නකො මෙහෙම බබෝ රේඩියන ගණනක් කිසියම් රේඩියන ගණනක්
කිසියම් රේඩියන ගණනක් ෆයිහියගේ යොදා ගනිමින් දැක්වීමේදී ෆයිහියගේ යොදා ගනිමින් දැක්වීමේදී පහත දැක්වෙන සම්බන්ධතා වැදගත් වේ. පහත දැක්වෙන සම්බන්ධතා වැදගත් වේ. මෙන්න මේ ටික ලියා ගන්න බබු. 460ක් කියන්නේ රේඩියන 25. 180ක් 5. මෙන්න මේක ලියලා කොටු කරගන්න. ඊටු ටික ලියන්න. Right. ඊට පස්සේ ලියන්න පුතේ. මෙන්න මේක ලියා ගන්න. අංශක එකක් කියලා කියන්නේ 5 බෙදීම 180යි. ඒ වගේම යටි ලියා ගන්න අංශක 10ක් කියන්නේ 5 බෙදීම 180 වැඩි කරනවා 10යි. හරිනේ එකක් මෙච්චරයි නම් 10ක් හොයන්න මේක 10න් වැඩි කරනවා. එවාල 180 කියන්නේ 5 නම් එකක් කියලා කියන්නේ 180 බෙදන්න මේ පැත්තට දෙක. right. එහෙනම් ලියන්න බබෝ. ඔගේ ආපස්ස බලන්න. මේ පැත්ත එක කරන් රේඩියන එකක් කියලා කියන්නේ 5 වලින් බෙදන්න. එහෙනම් මේ පැත්තත් 5 වලින් බෙදන්න. හරි? එහෙනම් රේඩියන එකක් अंशक 180 බෙදීම 5. හරි? මේ බලන්න බලන්න රේඩියන එකක් කියලා කියන්නේ अंशक 180 බෙදීම 5. එනම් රේඩියන 10ක් හොයන්න 180 බෙදීම 5 වැඩි කරන්න 10. එනම් මේකෙන් ගන්න තියෙන පාඩම තමයි දරෝ යම් අංශක ප්‍රමාණයක් රේඩියන කරන්න 5 බෙදීම 180 වැඩි කරන්න. අංශක රේඩියන කරන්න මෙතන රේඩියන අංශක නෙමෙයි अंशक रेडियन කරන්න 5 බෙදීම 180 වැඩි කරන්න. ආපස්සට කිව්වොත් රේඩියන අංශක කරන්න 180 බෙදීම 5 ගෙන් වැඩි කරන්න. බබාලට පැහැදිලිද? නවල් පුතා පැහැදිලිද? පැහැදිලි සර්. right. මේක ලියා ගන්න බබෝ එකේටි. ඊට පස්සේ ලියන්න වෙන පාඩ පැනක් කරන් මේ විදිහට යම් අංශක ගණනක් සමිත කැඩි කැඩි දැනුනේ දැන් ඇහෙනවද සමිත? ඔව් සර්. මේ කතාව අපැහැදිලිද? නෑ සර් නෑ. හරි නේද දැන්? හරි සර්. right හරි. එහෙනම් සමිත මට කියන්න. කියන්න බලන්න සමිත අංශක රේඩියන කරන්න මොකද කරන්නේ? වැඩි කරනවා 5 බෙදීම 180 වැඩි කරනවා. 5 බෙදීම 180 වැඩි කරනවා. එතකොට රේඩියන අංශක කරන්න මොකද කරන්නේ? 180 බෙදීම 5 ගෙන් වැඩි කරනවා. ඒක වැඩි කරනවා. right clear. යම් අංශක ගණන රේඩියන වලට හැරවීම සඳහා යම් අංශක ගණන රේඩියන වලට හැරවීම සඳහා
5 බෙදීම 180 5 බෙදීම 180 ගුණ කළ යුතු බවත් 5 බෙදීම 180 ගුණ කළ යුතු බවත් යම් රේඩියන ගණනක් අංශක වලට හැරවීම සඳහා 180 බෙදීම 5 ගෙන් ගුණ කළ යුතු බවයි. 180 බෙදීම 5 ගෙන් ගුණ කළ යුතු බවයි. පැහැදිලිය? ඊළඟ බබ උදාහරණ अंक एक अंशक 24 රේඩියන කරන්න බබෝ अंशक 24 රේඩියන කරන්න දශම කරන්න එපා භාග විදියටම තියන්න ඉක්මන් කරන්න ළමයි සර් 5 වෙනුවට 722 ගන්න බැරිද? එපා බබෝ ඒක දාන්න එපා 722 ගන්නෑ 5 වල සුදු කිරීම වලදී දාන්නේ 3.14 කියලා 5 විදිහටම තියන්න සාමාන්‍යයෙන් ඒක තමයි රේඩියන තියෙන සංකේතය රේඩියන කියන්නේ 5s උනේ සුදු කරද්දී 5 වලට දාන්නේ 3.14 දැන් 722 ගන්න බෑ 722 නෙමෙයි හරි මගේ එහෙනම් දාන්න පුතේ රේඩියන උත්තරේ ගත්තත් උස්සන්න භාගයසුරෙන් 5 බෙදීම 180 වැඩි කරන්න කෙලින්ම කපන්න පුතේ 24ට 12 සරක් 2යි 180 12න් කැපෙනවා 1යි 65යි උත්තරේ රේඩියන 2යි 5 බෙදීම 15යි 2 अंशक 30යි හදන්න බබෝ ඉක්මනට හදන්න 5 බෙදීම 180 වැඩි කරන්න හදන ඉවර නම් අත උස්සන්න right hari maru radian theory කරන්න 5 බෙදීම 180 6යි රේඩියන 5 බෙදීම 6යි මේක විශේෂ අවස්ථාවක් ඉස්සෙල්ලා දුන්නේ මේ හදන්න අවශ්‍ය නැහැ කෙලින්ම මතක තියාගන්න ඕනේ ඔබ හැදුවා නම් කමක් නැහැ ඉස්සෙල්ලා මතකනේ අංශක 30 කියලා කියන්නේ රේඩියන 5 බෙදීම 6යි 180 6න් බෙදුවාම තමයි 30 වෙන්නේ එහෙනම් 5 6න් බෙදන්න 5 බෙදීම 6යි 3 295 බෙදීම 5යි මේ බබෝ රේඩියන 295 බෙදීම 5 මට අංශක කරලා දෙන්න අංශක
අංශක කරන්න 180 බෙදීම 5 ගෙන් වැඩි කරන්න. මෙයා 295 බෙදීම 5 වැඩි කරන්න 180 බෙදීම 5 ගෙන් සුළු කරලා ගන්න. 5 to 5 කැපෙනවා 185 කැපෙනවා 15යි 36යි 36 තුنين වැඩි කරන්න अंशक 108 right ලියා ගන්න ඉඳගෙන ගන්න නෙමෙයි මාතෘකාව ලියන්න කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ලැබුදේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය මේ බලන්න බබෝ අරය r හරි එතකොට මෙතන අපි ගමුකෝ රේඩියන θ කියලා හරි එහෙනම් පුතාලා මට කියන්න මෙයාගේ වර්ගඵලය කොච්චරද ළමයි සාමාන්‍යයෙන් ඔයාලා පොඩි පන්ති වලදී ඉගෙන ගන්නවා 360 අදාළ කෝණය θ හරි මේක අංශක කියලා හිතන්නකෝ θ වැඩි කිරීම මොකද පුතේ 360 θ වැඩි කිරීම 5 r වර්ගය වර්ගඵලයනේ හොයන්න ඕනි දැන් මට ළමයි කියන්න මේක රේඩියන වලට හරවද්දී හරි ළමයි රේඩියන වලට හරවද්දී මෙතනට කොහොමද එන්න ඕනි 360 වෙනුවට කොහොමද දාන්න පුළුවන් ළමයි කියන්න 360 වෙනුවට මොකද්ද දාන්න පුළුවන් 25 මේ අංශක වලින් නේ 25 θ වැඩි කිරීම 5r වර්ගය අන 5 to 5 කැපෙනවා උත්තරේ භාගයයි මොකද පුතේ කියන්න බෑ භාගයයි කවුද එන්නේ r වර්ගය θ ඕන්න හරි භාගයයි r වර්ගය θ right ලියන්න මේ විදියට බබෝ O කේන්ද්‍රය වූද හරි සරලයි ළමයි අර 360 දින දාන්න 25 කියලා දාන්න එච්චරනේ 25 වලින් θ වැඩි කිරීම 5r වර්ගය 5 to 5 කැපෙනවා භාගයයි r වර්ගය θ හරි ලියමු මෙහෙම එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය මෙන්න සූත්‍රය භාගයයි r වර්ගය θ ළමයි මට කියන්න මේ θ කෝණය එන්න ඕනේ මොනවා වලින්ද ළමයි මේ θ කෝණය මොනවයින්ද එන්න ඕනේ ඇහෙන්නේ රේඩියන මොනවද θ මොනවද බබෝ 360 2.5 වෙච්ච ගම මේක මොකක් වෙනවද කෝණය මොකක් වෙනවද බබෝ රේඩියන එතකොට ඔයා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයද්දී अंशक वलिන් නම් සූත්‍රය මේක 360 θ වැඩි කිරීම 5r වර්ගය හැබැයි මේ බලන්න මෙතනත් අංශක මෙතනත් අංශක මේක රේඩියන් වලට යද්දී
මෙන්න මෙතන θ කියන්නේ අංශක නොවේ. රේඩියන θ. භාගයයි r වර්ගය θ. θ කියලා කියන්නේ රේඩියන. රේඩියන. ඒ කියන්නේ මෙතන කෝණය හැම වෙලාවෙම යන්න ඕන මේ සූත්‍රය දාද්දී රේඩියන් වලින්. ඒ කියන්නේ අංශක වලින් දීලා තියෙන ඒවා රේඩියන් වලට හරවන්න ඕනේ. පසිදු පුතා කියන්නේ අංශක රේඩියන් වලට හරවන්න මොකද කරන්නේ බබෝ? 5 බෙදීම 180 වැඩි කරනවා. 5 බෙදීම 180 අඩු කරනවා. වැඩි කරනවා. අන්න මේ සූත්‍රයේ දාන කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයද්දී බබෝ මෙන්න මෙතන රේඩියන හරි? ඕන ඊතලයක් ගහලා මෙතනට අපි දාමු රේඩියන. right. ලියා ගන්න පුතේ. අර ආරුදු වෘත්තයක් සලකමු. ඊට පස්සේ ලියන්න මුළු වෘත්තයේම වර්ගඵලය 5r වර්ගය නිසා 5r වර්ගය නිසා එම මුළු වෘත්තයේම වෘත්තයේ අරයන් දෙක අතර කෝණය 2 නිසා අන 2 කරා 2 වුණා. right. මේක ඇදලා මේක දාගන්න පුතා. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සමානයි භාගයයි r වර්ගයේ θ. θ කියලා කියන්නේ රේඩියන. ලිව්වද ළමයි? ළමයි කතා කරන්නේ මම නිකන් මොංගල් වෙලා ඉන්නේ ලිව්වද ළමයි? ලිව්වද? සමිති ඉවරද? ඉන්න සදා පොඩ්ඩක් තියෙනවා. සමිති මේවත් ටික ගන්නවද ෆිසික්ස් වලට? හරි සර්. ඕක ගන්නුවේ නෑ සර්. ඒක තමයි. මතක තියාගන්න කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය කියන්නේ භාගයයි r වර්ගයේ θ. මේ θ කියන්නේ රේඩියන. රේඩියන වලින් එන්න ඕනේ. හරි නේද?
හරි නේද? හරි සර්. හරි right. පුතාලට එතකොට ෆිසික්ස් වලට ඉගෙනුවේ මෙන්න මෙහෙම එකක්ද බලන්න. ඕකම වෙන්නේ නැති මෙන්න මෙහෙම ඉගෙනුවේ. r කියලා නම් θ කියලා නම් මෙන්න මේකට s කියලා ගත්තද? s සමානයි r θ කියලා එකක් දිගෙනුවේ. ඔව් සර්. එහෙමද ළමයි? ඔව් සර්. දැන් මම ඉගෙන ගත්තේ රෙසිඩෙන්ට් මට පැහැදිලි කරන්න. මේ s කියලා කියන්නේ මොකද්ද බබෝ? මෙන්න මේ ඡාප ගොඩසේ දිග නේද? ඔව් සර්. ඔව් කතා කරන්න චුටි බබෝ. r කියලා කියන්නේ මොකද්ද බබෝ? අර θ කියලා කියන්නේ මෙන්න මේ කෝණය. හැබැයි අංශකද රේඩියන්ද? රේඩියන්. රේඩියන්. මේ θ කියන්නේ රේඩියන්. තේරුණාද බබෝ? සමිත පැහැදිලිද? ඔව් සර්. දැන් මම ගාන අර ඔප්පු කරද්දී සම්පූර්ණ වටේටම r θ දැම්මේ ඇයි සමිත? අනේ ඔන්න සම්පූර්ණ වටේටම r θ දැම්මේ ඇයි සමිත? ඔයාලා මගෙන් අහන්න නැති නිසා මම ඔයාලගෙන් අහනවා. සම්පූර්ණ වටේටම r θ දැම්මේ ඇයි සමිත? අංශක 30ටම θ ඉස්සගත්ත හින්දා. අන්න හරි. නවෝත් පුතා මොකද්ද කියන්නකෝ? ඇයි r θ කියලා සම්පූර්ණ එකටම r θ දැම්මේ ඇයි නවෝත්? අංශක 360ට θ කියලා ගත්ත හින්දා. අන්න 360 θ කියලා ගත්ත හින්දා නෙමෙයි බබ. හරියට පැහැදිලිව කියන්න ඕනේ. සම්පූර්ණ වටේම θ විදියට ගත්ත හින්දා. නෑ. හරියට කියන්න ඕන. සමිත විකේශල දුව කියන්න බලන්න. ඇයි සම්පූර්ණ වටේටම මම r θ කියලා දැම්මේ? වෘත්තයේම තියෙන අනේ බබු ඇහෙන්නේ චුට්ටක් අයියෙන් කියන්න. රේඩියන කෝණ ගානම ටීට කියලා ගත්තේ හින්දා. මොකද්ද? අංශක 360ෙම තියෙන ඔව්. රේඩියන ගාන ටීට කියලා ගත්තේ හින්දා. ඒ පැහැදිලි චුට්ටක් හරි කමක් නැහැ. නිෂාදි දුව කියන්නේ ඇයි මම සම්පූර්ණ එකටම r θ කියලා ගත්තේ? අංශක 360ක කෝණයක ඇති රේඩියන ගාන ටීට හින්දා. නෑ. එතනදි මම සැලකුවා බබෝ. කවුරු හරි මට කියන්නකෝ. හරියටම කියන්න. 360 ඇතුලේ තියෙන රේඩියන ගාන θ කියලා මම ගත්තේ නිසා. ඒක නිසා තමයි සම්පූර්ණ වටේටම r θ කියලා ගත්තේ. පැහැදිලිද? සමිත පැහැදිලිද? ඔව් සර්. මොකද්ද පැහැදිලිද කියන්න බලන්න. ඇයි මං සම්පූර්ණ වටේටම දිග r θ කියලා ගත්තේ සමිත? අංශක 360 තුල තියෙනව රේඩියන ගාන θ කියලා ගත්තේ හින්දා. θ කියලා ගත්ත නිසා. දැන් සමිත කියන්නේ ඇයි මෙතනට r θ කියලා ගත්තේ? ඔය කේන්ද්‍රික ඛණ්ඩිත කෝණය විතරක් θ කියලා ගන්න තියෙන හින්දා. මේ කේන්ද්‍රික ඛණ්ඩ මේ කෝණය කියන්නේ කෝණය ඇතුලේ අංශක ගාන මොනවා වලින්ද අරන් තියෙන්නේ? θ කියලා ගන්න තියෙන හින්දා. ඔය θ කියලා අරන් තියෙන්නේ මොනවා වලින්ද? රේඩියන නේද? මට පැහැදිලි වුණේ නැහැ. කැඩි කැඩි ඇහෙන්නේ. මට කවුරු හරි බබේ කියනවා මම අතාරින්නේ නැහැ. ඉස්සරහට යන්නේ ඇයි මම මෙතන θ කියලා ගත්තේ? කවුද අපි මේ ප්‍රශ්නයක් අහන්න බැරුව ගියා. කවුද? රනුෂ්ක බබා. අමතකම වුණානේ මට රනුෂ්ක යටටම පේන්නේ. රනුෂ්ක බබා මයික් එක ඕන් කරන්න. සමා වෙන්න ඕනේ.
ඔව් සර්. රාංශක බබා ඉන්නවද? ඔව් සර්. ඔයාගෙන් අද දවසේ මුකුත් ඇහුවේ නැහැ. දැන් මට ඔබතුමා කියන්න ඇයි මං සම්පූර්ණ වටේටම RT ට කියලා ගත්ත ඉස්සෙල්ලයි. අනේ කියන්නකෝ ඇයි සම්පූර්ණ වටේටම RT ට කියලා ගත්තේ? අංශක 360ක් ඇතුලේ අංශක 360 අංශක රේඩියන් වලට 260 ඇතුලේ තියෙන රේඩියන ගාන ටීටා ලෙස ගත්තේ. තීටා රේඩියන ගාන තීටා රේඩියන ගණන තීටා 360 ඇතුලේ රේඩියන ගණන තීටා නිසා දැන් මට රනුෂ්ක කියන්නේ ඇයි මෙතන තීටා කියලා ගත්තේ? මෙතන තියෙන අංශක මේ රේඩියන් වලට ගත්තාම ටීටා වෙනවා. ළමයි තේරුම් ගන්න. මෙතන ටීටා කියලා ගත්තේ මචෝ නැත්තම් පැටලෙය. මෙතන තියෙන අංශක ගාන ඇතුලේ තියෙන අංශක ගානක් තියෙනවනේ. ආන්නේ අංශක ගාන ඇතුලේ තියෙන රේඩියන ගාන තීටා කියලා ගත්තා. සමිත දැන් මට කියන්න. ඇයි මෙතන තීටා කියලා ගන්නේ සමිත? උතන තියෙන අංශක ගාන ඇතුලේ තියෙන රේඩියන ගාන තීටා කියලා අරන් තියෙන. අන්න හරි. ඉස්සල සම්පූර්ණ එකටම RT කියලා එතන තීටා කියන්නේ මොකද්ද? එතන 360 තුල තියෙන රේඩියන ගාන තීටා කියලා ගත්තා හින්දා. අන්න හරි. දැන් පැහැදිලිද ඔබලට? ඔව් සර්. පපුවත් දෙනවා. තේරුණා යතු උස්සන්න. නැත්තම් අරක මොකද්ද මේක මොකද්ද කියලා අහයි. තේරුණා යතු උස්සන්න පැහැදිලිව. සිඩ්නි ආකර්ෂා මැඩම් පරක්කුයි ඔබට තේරෙන්නේ නැද්ද බබෝ? ප්‍රමාදයි. ගැටලු තිබේ නම් පසු අහන්න. right. ඔන්න එහෙනම් දුරක් කියලා කියන්නේ r වතාවක් තීටා. මේ අරය මේක රේඩියන. ලියන්න බබෝ. ලියන්න මේ විදිහට තවුවක් දාලා ලියන්න. AOB කෝණය AOB කෝණය රේඩියන වලින් සැලකූ විට AOB කෝණය රේඩියන වලින් සැලකූ විට රේඩියන වලින් සැලකූ විට වරහණක් දාලා ලියා ගන්න. එනම් AOB කෝණය තුල වූ රේඩියන ගණන AOB කෝණය තුල වූ රේඩියන ගණන θ නම් රේඩියන ගණන θ නම් රේඩියන ගණන θ නම් දැන් මේ කෝණය ඇතුලේ තියෙන රේඩියන ගණන θ නම් ලියන්න යටින් ඡාප කොටසේ දිග සමානයි r θ b යටින් මේක ඇඳ ගන්න. එසේම AOB කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සමානයි භාගයයි r වර්ගයේ θ. මේ θ රේඩියන right. ලිවද ළමයි? ඔව් සර්. හරි බබාලා ලිවද? පසින්දු මදුසිත පැහැදිලි නේද මේවා?
ප්‍රකාශයක් නිකුත් කරන්න පසින්දු මදුසිත තාම මේ ළමයි පොඩි ළමයි නිසා පැහැදිලි කරමින් ඉන්නේ. රයිට් හරි ගොඩ. ඉවසීමෙන් ඉන්න තව දවස් ටිකකින් ත්‍රිකෝණමිතික සර්වසම්මය වෙනවා ඈ. තව දවසේ 2යි 3යි යන්නේ. ඉවසීමෙන් ඉන්න. රයිට්. ඔන්න දැන් බබෝ අපි ගණන් හදන්න යන්නේ. ලියන පළවෙනි ගාන. මේ පොතේ තියෙන ගානම දෙන්නම්කො මම ලියන්න. S නැමැති තරුවකට ප්‍රසිද්ධ ගානක් ලියන්න. S නැමැති තරුවකට 2.3 වැඩි කිරීම 10/9යි. kilometers දුරින් කිලෝමීටර් දුරින් වෘත්තාකාරව ඒකාකාර වේගයෙන් පරිභ්‍රමණය වන ග්‍රහලෝකයක් දින 30ක කාලයකදී තරුවෙහි අංශක 20ක කෝණයක් ආපාතනය වනසි ගෙවයයි. ලෙන බබෝ තරුවට සාපේක්ෂව ග්‍රහලෝකයෙහි වේගය සොයන්න. මේ බලන්න පුතේ. ගාන කියන්නේ S නැමැති තරුවකට කිලෝමීටර 2.3 වැඩි කිරීම 9 වෙනි බලයක දුරින් වෘත්තාකාරව ඒකාකාර වේගයෙන් පරිභ්‍රමණය වන ග්‍රහලෝකයක්. අර බලන්න. මෙන්න S නැමැති තරුව මෙන්න දුර කිලෝමීටර 2.3 වැඩි කිරීම 10/9යි. මෙන්න ග්‍රහලෝකය. මේ ස්තරුව අනග්‍රහලෝකය මෙච්චරක් දුරකින් පරිභ්‍රමණය වන ග්‍රහලෝකයක් දින 30ක කාලයකදී මොකද වෙන්නේ? තරුවෙහි අංශක 20ක කෝණයක් ආපාදනය කරයි. දින 30කදී තරුවෙහි අංශක 20ක කෝණයක් ආපාදනය කරනවා. හරි? ඊට පස්සේ කියනවා තරුවට සාපේක්ෂව මේ වැඩේ වෙන්නේ බබෝ දින 30කදී. තරුවට සාපේක්ෂව ග්‍රහලෝකයේ වේගය ඔබට උගන්වනවා සාපේක්ෂ ප්‍රවේගය කියලා හිකුත් බබෝ ඉස්සරහට. මෙයාට සාපේක්ෂව මෙයාගේ වේගය. කියන්නේ මෙයාව නිසල කළොත්. හරි? මෙයාව නිසල කළොත් මෙයාගේ වේගය අහන්නේ. සමිත මඩ කියන්න වේගය සමානයි මොකද්ද බබෝ? දුර වෙදීම කාලය. දුරකෝ මේ ටික නේද? ඔව් සර්. කාලය දින 30යි. දින 30යි. දින 30 මොනවා බවටද හරව ගන්න ඕන? මිනිත්තු නෑ මේ කිලෝමීටරේ තියෙන්නේ බබෝ.
ආ. එතකොට මොනවද ඒකට වෙන්න ඕනේ පැය. මෙතන? ඇයි පැයට කිලෝමීටර් නෙන්නේ? මිනිත්තුවට තප්පරනේ. පැය. තප්පරයට මිනිත්තුනේ. දැන් ඒතකොට මෙතන කිලෝමීටර්ස් කියන නිසා මේක පැය කරගන්න ඕනේ. එහෙනම් ඔබලා මොකද කරන්න ඕන? මේ දුර හොයාගන්න. මේ දුර s කියලා ගමු. අන්න s සමානයි මොකද්ද සූත්‍රය බබෝ? r θ. හැබැයි මේක තියෙන්නේ මොනවයින්ද ළමයි? අංශක වලින් මේක මොනවා බවට හරව ගන්න ඕනද දරුවනේ? රේඩියන් බවට. ඈ? රේඩියන්. රේඩියන. මේක රේඩියන කරගන්න. එතකොට මේ දුර එනවා. ඊට පස්සේ දුර බෙදන්න කාලයෙන් මේක පැය කරගන්න. එතකොට වේගය එනවා. රූපස්ථාන දෙක ගන්න. හරි. අංශක 20 ළමයි රේඩියන කරගන්න. මට කලින් ඔබ හදන්න. වැඩි කරන්න 5 බෙදීම 180. අන්න 5 බෙදීම 9. අන්න මෙතනට එන්නේ 5 බෙදීම 9. කෝණය 5 බෙදීම 9යි. ඒ වගේම බබු දින පැය කරගන්න. දින 30 පැය කරන්න 30 වැඩි කරන්න 24යි. පැය අග බිඳුව අගට දාන්න 24 ඒව 3 72යි. ඔන්න අංශක 20 රේඩියන කරා. දින 30 පැය කරා. දැන් හරි. පුතාලා මේ පැය 720 දී ග්‍රහලෝකයේ ගෙවා යන දුර මෙන්න මේ දුර අපි ඉස්සර s කියලා ගත්තේ r s සමානයි r θ කියලා කියන්නේ රේඩියන 5 බෙදීම 9යි. අල්ලියන්න එහෙනම් පැය 720 දී ග්‍රහලෝකය ගෙවා යන දුර සමානයි r θ. r කියන්නේ ආරය. මෙන්න ආරය 2.3 වැඩි කිරීම 10 බල 9. θ කියලා කියන්නේ බබෝ කෝණය රේඩියන 5 බෙදීම 9යි. අන්න දුර එනවා කිලෝමීටර්ස්. දැන් බලන්න සුළු කරා. 2.3 වැඩි කිරීම 10 බල 9යි. වැඩි කිරීම 5 වෙනුවට ආසන්න වශයෙන් දාන්න බබෝ 3.142යි. බෙදන්න 9යි. හරි. මෙතන ඔබට පුළුවන් මෙහෙම කරන්න.
මෙතන මේ තියෙනවනේ ඔය ඊළඟ පියවරේදී කරන්න 3.142 කියලා කියන්නේ බබෝ මේ 9 පැත්තකට ගන්නකෝ 3142 බෙදන්න 1000න් හරිනේ 1000 කියලා කියන්නේ 10 බල 3යි අනේතොල මෙතන දශම නැති කරා තව යටට එනවා 9ක් වැඩි කිරීම 9න් 1යි පුතාලට තේරෙන්නේ නැති 3.142 දෙකේ දශම නැති කරනවා ඒ කියන්නේ 3142 10න් බෙදනවා 1000 කියන්නේ 10 බල 3යි එතකොට දැන් සුළු කරන්න බබෝ දැන් ඔබ මේ දෙක සුළු කරන්න 10 බල 9යි යට 10 බල 3යි එතකොට එන්නේ 10 බල 6යි වැඩි කිරීම දැන් බබාලා කරන්න 2.3 ඕනනම් ඒකත් පාඩ පුළුවන් 23 බෙදීම 10යි කියලා දාන්න අපි ඒකත් දාමු 23 බෙදීම 10යි එතකොට 10 2.3යි නේ බබෝ එතකොට මේ 10 මෙයත් එක්ක වැඩි වෙනවා එතකොට 10 බල 4යි 10 බල 9න් 10 බල 4ක් ගියාම 10 බල 5යි දැන් පුතාලා කරන්න 23 3142කින් වැඩි කරලා 9න් බෙදන්න 3142 වැඩි කරන්න 23න් 6යි 4යි 9යි 4යි 8යි 2යි 6යි 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 12යි 1යි 12යි 7යි එක බෙදන්න 9න් 8යි 72යි බිංදුවයි 26ට 3යි 2යි 18යි 8යි 86ට 9යි 81යි තව පහක් ඉතුරුයි දශම තියෙනවා 50ට 5යි 45යි ආයෙ 5යි 50ට 45යි ඔන්න ඔය විදිහට එනවා 8029.55 වැඩි කිරීම 10 බල 5යි පුතේ අපි තව එකක් හොයන්න ඕනේ නේද වේගය නේද හොයන්න ඕනේ බබෝ ඔව් සර්. ඔව් සර්. ළමයි වේගය හොයන්න ඕනේ නේද ආයෙත් ලියන්න මෙතනම හදමු බබෝ එම නිසා වේගය අපරාධ මේක 720න් බෙදෙන එක ඔතනම කරන්න තිබුණා හැව නේද මෙතනම 720 දැම්මනම් තව මෙතන මේ විදියට වෙන්නේ අකමන්නේ ලියන්න බබෝ ග්‍රහලෝකයේ වේගය ග්‍රහලෝකයේ වේගය අපි ගමු පුතේ මෙන්න මෙහෙම මේ දෙන්න වැඩි කරපුවාම අවසාන උත්තරේ නයයිමු දෙන්න වැඩි කරා වැඩි කරපුවාම ආවේ අපිට 62266යි right යටට එනවා පුතේ 9 ඊට පස්සේ වැඩි කිරීම 10 බල 4යි 3යි 1යි 4යි 9න් 4ක් ගියාම 5යි 10 බල 5යි මේ දුර හරි එක බෙදන්න ඕන මොකෙන්ද පුතේ ළමයි මට කියන්න දුර බෙදීම මොකද්ද කාලේ. ඈ කාලය කොච්චරද 720යි දැන් ඕක සුළු කරන්න බබෝ මෙතන බිංදුවකට මේක එකක් කැපෙනවා මෙතන 4යි
දෙවරක් 36යි දෙවරක් 3යි 12ට 6යි 1යි 3යි 3යි මේ දෙන්නයි තුනෙන් කපන්න 3යි 1යි තුනෙන් බෙදෙන්නේ නැහැ නේද ළමයි තුනෙන් බෙදෙන්නේ ඔච්චරයි දැන් 36133 බෙදන්න 36ව 3 108යි වැඩි කිරීම 10 බල 4යි දැන් බෙදලා දාන්න බබෝ Guided kilometers. ළමයි බෙදන්න කීය දෙන්නේ බබෝ? 36133 108ෙන් බෙදන්න. බෙදන්න දෙනවා 2යි. දෙවරක් 16 දෙවරක් 1 2යි. තුනකුත් දෙනවා නේද ළමයි? තුන්වරක් 24යි තුන්වරක් 1 3යි 7යි පහෙන් දෙකක් ගියාම 3යි මේ තුන ගන්න 373ට ආයි 3යි වැඩි කරපුවාම 324යි සමිත මම මේ හදනවා හරි නේද හරි සර් right 493ට 4යි 4 වරක් 32යි 4 වරක් 1 4යි 1යි 6යි 61යි පිටින් බිඳුවක් ගන්නවා දශම හරිනේ 610ට 5යි 5 වරක් 40යි 5 වරක් 1 5යි 6ක් කියන්නේ නෑනේ අඩු කරපුවම බිඳුවයි 7යි 700ට 6යි ඇති 334.5යි 6 වැඩි කිරීම 10 බල 4යි 30 kilometers හරි නේද පොඩ්ඩෝ ළමයි හරි නේද හරිද right අපි අද පැයකමාරක් කරන්න ඉතින් දැන් සෑහෙට වෙලා ගියා තව ගානක් හදලා මෙමු අපරාධනේ නැත්තම් එතකොට මේ කොටස මෙතනින් ඉවර කර හැකි ලියන්න බබෝ මේ ගාන රනුෂ්ක හෙට වැඩක් තියනවද රනුෂ්ක උදේ ක්ලාස් එකක් තියෙනවා සර්. ක්ලාස් එකක් තියනවද නිදිමත හැදෙයිද නෑ නේද නෑ සර්. right ලියන්න මේ ගාන බබෝ මේකත් හදලා මෙයන් එතකොට මේ කොටස ඉවරයි අපිට හෙට තව කොටසකට යන්න පුළුවන් පුතාලා ඇඳගන්න චීස් කෑල්ලක් චීස් කෑල්ලට පුතේ මොකද්ද තියෙන්නේ ඝනකම ඇඳගන්න කෝණය දාන්න අංශක 30යි තව දාන්න
අරයාල් මේ චීස් කැබැල්ලේ ඝනකම සෙන්ටිමීටර්ස් 2යි. ඝනකම උස සෙන්ටිමීටර්ස් 2යි. හරිද ළමයි ඇන්දද? ළමයි ඇන්දද? right ලියන මේ විදිහට කේන්ද්‍රික ඛණ්ඩයක හැඩය ඇතිව කේන්ද්‍රික ඛණ්ඩයක හැඩය ඇතිව කේන්ද්‍රික ඛණ්ඩයක හැඩය ඇතිව सेंटीमीटर देखक एकाकार घनकमකින් යුත් एकाकार घनकमකින් යුත් एकाकार घनकमකින් යුත් यानी घनकम सेंटीमीटर 2යි චීස් කැබැල්ලක පරිමාව चीज කැබැල්ලක පරිමාව ඝන සෙන්ටිමීටර් 12කි. අනබබෝ මේ චීස් කැබැල්ලේ පරිමාව දීලා v ඝන සෙන්ටිමීටර්ස් 12යි. ඝන සෙන්ටිමීටර් 12කි. මෙම චීස් කැබැල්ලෙහි මතු පිට අරයන් අතර කෝණය अंशක 30ක් නම් එහි අරය සොයන්න right ළමයි මට අරය හොයන්න සමීකරණයක් ගන්න පුළුවන් බබාලා තුස්සන් පරිමාව 12යි කල්පනා කරන්න පරිමාව එන්නේ කොහොමද දැන් චුඩි බබාලා නෙමෙයි අර O level කාලේ ඉගෙන ගන්න චුඩි ළමයින්ට ඇඩ්වාන්ස් පොරවල් කොහොමද මේ පරිමාව 12ට සම්බන්ධ කරලා සමීකරණය ගොඩනගන්නේ පුළුවන් බබාලා තුස්සන් විනාඩියක් දෙන්න එක්කෙනෙක් හරි ගන්න ඕනේ නැත්තම් බෑ මම උගන්වන්නේ එක්කෙනයි අනිත් අයට හිතෙන්න ඕනේ මේ චීස් කැබැල්ලේ පරිමාව 12යි පරිමාව හොයන්නේ කෙසේද අනුෂ්කතරි को अनिल बाबाला समित पुता इन्नाद ඉන්නවද මොකද කේස් එක හිතෙන්නේ කල්පනා කරනවා නිකේෂලා දුව
නිගේෂලා දුවට ඇහෙනවද? ඔව් සර්. මොකද හිතෙන්නේ? මන්ද. අනේ මන්දා. නිෂාදි දුව තාම හිතනවා සර්. තාම හිතනවා. කොහොමද ඔයාගේ යාළුවා? එයාට සනීප නැහැ. අනේ. කවුද පසිතු රන්සික? තාම හිතනවා සර්. තාම හිතනවා. right. දෙන්නෙක් හිතලා ඉවරයි ඈ. ඇයි බබෝ චූටි කාලේ උගන්වන්නේ පරිමාව? පරිමාව හොයන්නේ කොහොමද ළමයි? හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම ඝනකම නේද? උස නේද? එහෙම නේද සමිත බබෝ? එහෙම නේද? සමිත සර් මට කලින් ටික ඇහුන්නේ මේ සිග්නල් අවුල. ඒ කියන්නේ පරිමාව හොයන්නේ හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම ඝනකම නේද? නැද්ද? ඔව් සර්. ඔව්. එහෙම නේද බබෝ? ඔව් සර්. ඉතින් දැන් සූත්‍රය දාන්නකෝ. මට කියන්නේ පරිමාව 12යිනේ. මේක කේන්ද්‍රික ඛණ්ඩයක් නේ. අනිකේෂලා දුව කියන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ හරස්කඩ වර්ගඵලයේ සූත්‍රය කියන්නේ භාගයයි r වර්ග 5. භාගයයි r වර්ග තීටා. r වර්ග තීටා. තීටා කියන්නේ කවුද දුව? 5 බෙදීම 6. 5 බෙදීම 6යි. රේඩියන. ඒක වැඩි කරන්න ඕනේ කාගෙන්ද? දෙකෙන්. ඔව් ඝනකම උස අපි h කියමු. සවිත හරි නේද? සමිතිය හරි නේද? හරි හරි. තේරුණ බබාලා තුස්සන්න පසිදු රන්සික හරි නේද බබෝ? හරි සර්. තේරුණ බබාලා තුස්සන්න යලට සිඩ්නි ආකර්ෂා දුව right. තේරුණ නැද්ද සිඩ්නි දුව? සිඩ්නි බබෝ ඇහෙන්නේ නැන්නේ. තේරුණාද? හරි ලේසියිනේ. චීස් කැබැල්ලේ පරිමාව 12යි. 12න්නේ හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම ඝනකම. හරස්කඩ වර්ගඵලය භාගයයි r වර්ග තීටා. මෙතන තීටා කියලා කියන්නේ රේඩියන වලින් එන්න ඕනේ 5 බෙදීම 6යි. අය අංශක 30 කියලා කියන්නේ 5 බෙදීම 6යි. right. ඔබ මේක ලියාගෙන හෙට දවසේ හෙට රෑ r වලට උත්තරයක් ගන්න. තමයි හෙට රෑ ඔබලා 10යි කාල කැරිලාද? හොඳයි. 10යි කාල විතර වෙද්දි සම්බන්ධ වෙන්න බබෝ. මේ මම ඔයාලට ශ්‍රණිකව මැසේජ් එකක් දැම්මා අද. ඔයාලා සම්බන්ධ වුණේ